නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ දහම් කැඩපත සදහම් සාකච්ඡාව මේ අවසරුවෙත් ඔබට සමීප කරමින් ඊටාම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙනවා. ඉතින් ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් අර්ථවත් වන සත්පුරුෂ භූමිය පිළිබඳව කරුණු දැනගන්න යෙදෙන අනුමෝදන් වෙමින් ධර්මයේ හැසිරෙන සිත් පහල කරගන්න අවකාශ සැලසෙන තවත් පින්වන්ත හෝරාවක් අපි ඔබ හැමදෙනාටම ඊටාම දයාවෙන් සමීප කරමින් මුණ ගැහෙනවා. පින්වන්ත හැමදෙනා ශ්‍රද්ධා රූපවාහිනිය අභියස ඊටාම දයාවෙන් ඒක රාශි කරගන්නවා. පළමුවෙන් අපි ගුරු දෙවිඳුන් ආදර ගෞරවයෙන් වන්දනමාන කරගනිමු. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම අදත් සදහම් සාකච්ඡා පිණිස වැඩමවන්නට යෙදුන ගරුතර මහා සංඝරුවන දෙපා නමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අපි සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ පිළිබඳව පින්වත් නයෝමි සහ නටලි යන පින්වන්ත දියණියන් විසින් සදැහැති දායකත්වයේ දරනවා. ඒ පින්වන්ත හැමදෙනාම සිහිපත් කොටගෙන කැටුව පිනැති ඔබ හැමදෙනාමත් කැටුව අදත් තුනුරුවන සෙවනේ සදහම් සාකච්ඡා පිණිස නිමේෂයන් උදා කරගන්න අපි සූදානම් වනවා. ගරුතර මහා සංඝරත්නයේ යලි වන්දනා කොටගෙන ආරාධනා කරමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අදත් අනුශාසනාවන් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි එතකොට මේ ගණක මුග්ගල්ලාන සූත්‍රය වගේම සාමාන්‍ය ඵල සූත්‍රය මුල් කරගෙන අපිට කතා කරද්දී අපිට තේරුණා එතකොට මේ නීවරණ සංසිඳවන්න යන වැඩපිළිවෙල. එහෙමයි. එතකොට මේක කාලයක් තිස්සේ තමන්ගේ ජීවිතේ ටික හුරු කරගන්න තියෙන දෙයක් ඒක. එහෙමයි ස්වාමීනි. ඒතර මේ විශ්මිත අවබෝධය අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒතර මේ සීල සම්පත්තිය පුරුදු කරනකොට හිත සංසිඳනවා, කෙලස් දුරු වෙනවා කියලා දැක්කේ භාග්‍යතුන් වහන්සේ. එහෙමයි ස්වාමීනි. ඒ වගේම තමයි ඉන්ද්‍රිය দমনය පුරුදු කරනකොට හිත සංසිඳන බව, කෙලස් දුරු වෙන බව දැක්කේ භාග්‍යතුන් වහන්සේ. ඒ වගේම ආහාරයේ මාත්‍රාවට හුරු වෙන්න පුරුදු වෙනකොට කෙලස් දුරු වෙන බව දැක්කා භාග්‍යතුන් වහන්සේ. ඉතින් මේ සියල්ලක්ම භාග්‍යතුන් වහන්සේ දැකලයි ඒ සියල්ලෙම සංවර වෙලයි ශාස්ත්‍රුන් වහන්සේ මේ ධර්මය මනාකොට දේශනා කළේ. එහෙමයි. ඒක අසිරිමත් දෙයක් ඒක. එහෙමයි ස්වාමීනි. මේ ලෝකේ කෙනෙක් මේ වගේ උත්තම වැඩපිළිවෙලක් තනියෙන්ම හොයාගෙන තනියෙන්ම පුරුදු කරනවා කියන කාරණේ ආශ්චර්යයි. එහෙමයි ස්වාමීනි. ආශ්චර්යයි. ඒක අපිට ඒක හිතා ගන්න බෑ. එතකොට මේ වගේ සංසිඳවපු හිතක තමයි එතකොට මේ පළවෙනි ධානයේ ඉපදීමේ හැකියාව තියෙන්නේ. එහෙමයි. දෙවෙනි ධානයේ ඉපදීමේ හැකියාව තියෙන්නේ. තුන්වෙනි ධානයේ, හතරවෙනි ධානයේ ඉපදවීමේ හැකියාව තියෙන්නේ කුමක් එක්කද? මේ කියන වැඩපිළිවෙල තුල කාලයක් ඉක්මුණොත් කියලා බුදු කෙනෙක් අවබෝධ කරනවා. ඒතර මේ හැම දෙයක්ම බුදු සිතේ ඇති වෙච්ච අවබෝධය තියෙනවා. එහෙමයි ස්වාමීනි. මේ හැම දෙයක්ම. එහෙමයි. එතකොට අපි කතා කළා එදා මේ විදියට ධානය පුරුදු කරපු ශ්‍රාවකයා අකම්පිත හිතක් හැදුනට පස්සේ, හිත මෘදු වුණාට පස්සේ, කර්මන්නේ වුණාට පස්සේ, කියන්නේ ඕනම දෙයකට තේරුම් ගැනීම පිණිස හිත පිහිටවීමේ හැකියාවක් සකස් වෙනවා. එහෙමයි. ඉතින් අපිට තේරෙනවා මේ වැඩපිළිවෙල තුල කාලයක් ඉන්නකොට මොකද වෙන්නේ? හිතකොට මේ හිත ඕන දෙයකට හරවන්න පුළුවන් හැකියාව සකස් වෙනවා. හරි ආශ්චර්යයි ඒක. අවශ්‍ය ගුණ ධර්ම වලට.
එහෙමයි. එතකොට ඒ වගේ හිත යොමු කරන්න පුළුවන් ගුණධර්ම ටිකක් හරි ලස්සනට භාග්‍යතුන් වහන්සේ ඉස්මතු කළා. ඒ පළවෙනි එක තමයි අපි කතා කළා. එතකොට ඔහු මෙහෙම තේරුම් ගනිද්ද තමන්ගේ ශරීරය දිහා තමන්ගේ මානසිකාරය පවත්වනවා කියන අර සමාධිමත් සිටි. එහෙමයි. එතකොට අවබෝධයක් ඇති වෙනවා කියන මේ ශරීරය පඨවි ධාතුවෙන් හැදලා තියෙන්නේ. ආපෝ ධාතුවෙන් හැදලා තියෙන්නේ. තේජෝ ධාතුවෙන් හැදලා තියෙන්නේ. වායෝ ධාතුවෙන් මේ ශරීරය හැදලා තියෙන්නේ. මේ හැදිච්ච ශරීරය තුල මේ විඥානය බැඳලා තියෙනවා කියලා හරි ආශ්චර්යයි. ඒක ලස්සන උපමාවක් කිව්වර අටස් පැති අටක් තියෙන. එහෙමයි ස්වාමීනි. මේ චූඩාමාණික එක මැදින් තියෙන පොඩි සිදුරක්. ඒ සිදුරෙන් පොඩි නූලක් යවලා තියෙනවා. ඒ කාලේ නිතර රජවාසවල තිබිච්ච එකක් මේක. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි ඒක. නිතර බොහෝ ජාතක කතාවල පවා තියෙනවා ඒක. චූඩාමාණික. ඒ චූඩාමාණික. එහෙමයි. එතකොට මැණික වෙනමත් ඒ ඇතුලෙන් ගිහිලා තියෙන නූල වෙනමත් පේනවා කියනවා. ඔය වගේ තමයි කියනවා මේ හොඳ වඩපු හිතින් අකම්පිත හිතින් මේ ශරීරය දිහා බලනකොට ධාතු හතරක් විදිහට සකස් වෙච්ච මේ ශරීරයත් එහා බැඳිච්ච විඥානය කියන දෙක බොහෝම ලස්සනට මේ වෙන් කරගෙන පේනවා කියනවා. ඒක ඥාන දර්ශනයකට අයිති කියන එක. ඒක ඥාන දර්ශන කියලා වචනේ පාවිච්චි කරන්නේ. ඊළඟට තියෙන සෝ ඒවන් සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගනේ විගතූපක්ඛිලීසේ මුදුබූතේ කම්මනීයේ තිතේ ආනින්ජප්පත්ති මනෝමයං කායං අබිනිම්මානාය චිත්තං අබිනීහරති අබිනින්නාමේති සෝ ඉමම්මා කායං අඤ්ඤං කායං අබි නිම්මිනාති රූපින් මනෝමයං සබ්බංග පච්ඡංග අහින්ද්‍රියං ඔය ආයුරින් සිත සමාධිමත් වුණාට පස්සේ සිත පිරිසිදුනාට පස්සේ ප්‍රභාස්වර වුණාට පස්සේ කෙලෙසුන්ගෙන් බාධා රහිත වුණාට පස්සේ එහෙමයි ස්වාමීනි. දැන් කෙලෙස් වලින් එතකොට ඒ හිතට මේ ඝට්ටනයක් නැහැ. කෙලෙස් වලින් බාධා රහිතයි කියලා කියන්නේ ඒක. එහෙමයි ස්වාමීනි. උපක්ලේශ හොඳට බැහැර වෙලා තියෙන හිත ඇතුලේ. හිත හොඳ ඒකට කියනවා මෘදු වෙලා තියෙන්නේ කියලා කියනවා. හරි බුදුමහනේ. එහෙමයි ස්වාමීනි. දැන් රන් කියන දේ ඊයන් තඹ ඒ වගේ තියෙන අපද්‍රව්‍ය ඔය තියෙන දේවල් හොඳට කෝවක දාලා රත් කළා බැහැර කරන තාක්කල් ඊ රත්තර මෘදු නැහැ. එහෙමයි. කර්මන්නේ නැහැ. ඕන හැටි රන්නාභරණ හදන්න කැටයම් දාන්න ඊ රණ පාවිච්චි කරන්න බෑ. එහෙම ලස්සන උපමා තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඒ නිසා දැන් ওই රන්ගේ පොළොවෙන් රන් ඉදි ගත්තාම මුලින්ම කරන්නේ පස් අයින් කරන හොඳට. පස් අයින් කළා ඊට පස්සේ කරනවා කියන්නේ හොඳට වටේ තියෙන හොඳට අර මිනිරම් වගේ කෑලි තියෙන ඒවා අයින් කරනවා කියනවා. අයින් කළා හොඳට සෝදලා ඔක්කොම ඊට පස්සේ කෝවට ගන්නෙ. එහෙමයි. කෝෙත් දාලා හොඳටම රත් කළා ඒතර ඒ වගේ තියෙන අනවශ්‍ය දේවල් තියෙනවා ඒවා හොඳටම දිය කළා වාෂ්ප කළා යවනවා. එහෙමයි. රත්තරන් කියන දේ එහෙම අධික උෂ්ණත්වයේදී වාෂ්ප වෙන්නේ නැහැ එතකොට. හරි පුදුමයි ඒක. එහෙමයි ස්වාමීනි. පුදුම දෙයක්. ඒතර මේ කෝවේ දාලා අනිත්‍ය ඔක්කොම බැහැර කරනවා. අන්තිම පිරිසුදු රත්තරන් විතරක් ඉතුරු වෙනවා. ආන්ගේ පිරිසුදු රත්තරන් තමයි කියනවා ඕනම දෙයක් හදන්න කැටියන් දාන්න යොමු කරන්න පුළුවන්කම තියෙනවා. බලන්න බුදුරජාණන් වහන්සේ දැන් එදා මේ පරිසරයේ දැන් රජගෙදර ඔක්කොම තියෙනවනේ. එහෙමයි ස්වාමීනි. රජගෙදරට අදාළ බඩු භාණ්ඩ හදන්නේ දැන් අන්තිම තමයි රාජකුමාරයෙක් වුණාම ඔය හැම ශිල්පයක්ම ඉගෙන ගන්නවා. එහෙමයි. හැම දෙයක්ම ඉගෙන ගන්නවා. ඒක ඒ දැනුමින් සම්පූර්ණ වෙදකමින් ගත්තත් එහෙමයි හැමදේම බෝසතාණන් වහන්සේ කෙලවරට ගිහින් ඉන්නේ. හැමදේම දක්ෂයි. පුදුම දෙයක් ඒක. එහෙමයි. පුදුමයි. ඒත් දැන් මේ තැන් වලට දේශනාවලට උපමා ගන්නවා ඒ නිසා. ඒක කියන්නේ ඔය අරින් කෙලිසුන්ගෙන් බාධා රහිත වුණාට පස්සේ උපක්ලේශ බැහැර වුණාට පස්සේ මෘදු බවටපත් වුණාම කර්මන්නේ වුණාට පස්සේ ස්ථීරව පිහිටියාම අකම්පිතව පිහිටියාම මනෝමය කයක් විශේෂයෙන් මෙවීම පිණිස හිත යොමු කරනවා කියලා. අන්න හරි පුදුම දෙයක් ඒක. ශාස්ත්‍රඥාසික අත්දැක්කා. එහෙමයි. ශාස්ත්‍රඥාසික අත්දකින්නවා දැන් මේ විදිහට හිත මෘදු කරලා තථාගතයන් වහන්සේම මොකද කරන්නේ?
ඒ මනෝමය කයක් මවන්න පුළුවන්. එහෙමයි ආශ්චර්ය දෙයක්. භාග්‍යතුන් වහන්සේ මේ වගේ අත්දැකීමක් අත්විඳා. ඒ වගේ අත්විඳීමක් ස්පර්ශ කළා. එහෙමයි. ස්පර්ශ කළායි. ඒකයි භාග්‍යතුන් දේශනා කරන්නේ මේක පෙර නොඇසූ දෙයක්. මේක පෙර නොඇසූ දෙයක්. මනෝමය කයක් විශේෂයෙන් මෙවීම් පිළිසිත යොමු කරනවා කියන. ඒ දෙසටම හිත නතු කරයි කියන. එහෙමයි. ඒතර එහෙම කරද්දි මොකද වෙන්නේ? ඉතින් ඔහු මේ කයෙන් වෙනත් වූ සියලු අඟපස්සක ඇති. සියලුම අත්පය මුහුණ ඒ විදියටම තියෙන. නොපිරුණු ඉඳුරන් ඇති. රූපී මනෝමය කයක් විශේෂ කොට මවනවා කියන. එහෙමයි ස්වාමී. විශේෂ කොට ඒ වගේම කයක්. දැන් මේ කුමකින්ද මවන්නේ? හරි මේ තියෙන කයෙම ගන්න කියනවා ඒක. එහෙමයි ස්වාමීනි. මේක ලස්සන උපමාවකින් තියෙනවා. සේතාපි මහරජ පුරිසෝ මුඤ්ජම්මා ඉසිකම් පවාහෙය්‍ය. තස්ස ඒවමස අයම් මුඤ්ජෝ අයං ඉසිකා අයම් මුඤ්ඤෝ අයං ඉසිකා. පින්වත් මහරජක මේ වගේ දෙයක් කරන පුරුෂයෙක් මුඤ්ඤ තන ගසෙන් තන ගොබේ ඇදලා ගන්නවා කියන. එහෙමයි. ඒ ඉන්දියාවේ කාලේ භාගතුන් වහන්සේ ඉන්න කාලේ මුඤ්ඤ තන ගහ කියලා තන ගහක් තියලා තියෙනවා. ඒකින් ගොබේ ඇදලා ගන්නවා කියනවා. දැන් ගොබේ ඇදලා ගන්නේ කොහොමද? තන ගහෙන්මයි. ඒක ඇදලා ගන්න. ඒ වගේද මේ මනෝමය කය ගන්න කොහොමකින්ද? මේ අපේ තියෙන කයින්ම ඇදලා ගන්න. එහෙමයි. පුදුම දෙයක් ඒක. ශාස්ත්‍රුණාහසේ දැන් එහෙම කළා. එහෙමයි. ශාස්ත්‍රුණාහසේ වගේ අත්දැකීමක් අත්විඳා. ඒ වගේ ශාස්ත්‍රුත්වයක් මේ තියෙන්නේ. පුදුම දෙයක් නේද? එහෙමයි ස්වාමීනි. මොකද කරන්නේ? එතකොට ඔහුට මෙහෙම හිතනවා කියනවා මේ මුංජ තන ගසයි මේ තන ගොබෙයි කියලා දෙක වෙන් වශයෙන් ගන්න පුළුවන් කියනවා. මේක මුංජ තන ගහ මේක තන ගොබය. එතකොට මුංජ තන ගස වෙන එකක් තන ගොබය වෙන එකක්. නමුත් මොකද වෙන්නේ? ওই දෙකම එකට තිබ්බේ. දෙකම එකට තිබ්බේ. හැබැයි දෙකක්. තරකයි ලස්සනට තේරුම් ගන්න පුළුවන් විතර. මේ මනෝමය කයත් මේ කයත් එක්කමයි තියෙන්නේ. එහෙමයි. හැබැයි දෙක එකට තියෙන්නේ. ඉවන් දෙයක් කවුද මේ ලෝකෙ දැක්කේ? භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් දැක්කේ. ආශ්චර්ය නේද? එහෙමයි. ආශ්චර්යයි. ආශ්චර්යයි භාග්‍යතුන් වහන්සේ. මේක මේ ලෝකෙ මුල්ම වරට අත්දකින්න දෙයක් මේක. එහෙමයි ස්වාමීනි. ඒකයි මේකට කියන්නේ පෙර නොඇසූ දෙයක් මේක. පෙර නොඇසූ දෙයක්. එහෙමයි. ඒකට මේ තියෙන කයින්මයි කියන මේක සියලු අංගපසංග ඇති නොපිරුණු ඉඳුරන් ඇති මනෝමය කයක් විශේෂයෙන්ම ගන්න තියෙන කෙමයි කියන. ඒකයි මේ ලස්සන දේ. එහෙමයි ස්වාමීනි. ඊළඟ තව එකක් කියනවා. සේයතාපි වාපන මහරජ පුරිසෝ අසින් කෝසියම් පවාහෙය. තස්ස ඒවමස්ස. අයං අසි අයං කෝසි. අඤ්ඤෝ අසි අඤ්ඤ කෝසි. කෝසියත්වේව අසි පවාල් හෝති. පින්වත් මහරජක මේ වගේ දෙයක්. පුරුෂයේ කොපුවෙන් ඔන්න කඩුව ඇදලා ගන්නවා කියනවා. එහෙමයි. කොපුවෙන් මොකද කරන්නේ? කඩුව ඇදලා ගන්නවා කියනවා. ඒතර ඔහුට මෙහෙම හිතනවා කියනවා මේක කඩුව මේක කොපුව. මේක කඩුව මේක කොපුව. හැබැයි මොකද උනේ? මේ එතකොට කඩුව අනිකක් කොපුව තව එකක්. හැබැයි මේ දෙකම කොහොමද උනේ? එකට තිබ්බේ. එහෙමයි ස්වාමීනි. මේ දෙකම එකට තියෙන්නේ. ඒ වගේ තමයි. මේ දැන් එහෙනම් මේ ඕනම කෙනෙක්ගේ මනෝමකයි තියෙනවා. එකට තියෙන්නේ. එහෙමයි. එකට තියෙන්නේ. හැබැයි ඒක ලේසි පාසුවෙන් කෙනෙකුට ඒක වෙන් කරලා අත්දකින්න එහෙම බෑ. දැන් මේ අත්දකින්න ක්‍රම වේදයක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. අත්දකින්න ක්‍රම වේදයක් තියෙනවා. මොකක්ද ක්‍රම වේදේ? දැන් මේ වැඩපිළිවෙල සම්පූර්ණම අපි විස්තර කළේ ගණක මොග්ගල්ලාන සූත්‍රේ. ක්‍රමක්‍රමයෙන් දෙකට මේක එතකොට මේ දැන් මේක මේ විදියට මනස වඩලා ගන්න තියෙන දෙයක් බුදු කෙනෙක් අවබෝධ කරලා දේශනා කරද්දී කවුරු කෙනෙකුත් හිමි කන්නේ ඔක බොරු කිව්වොත් එහෙම. එහෙමයි ස්වාමීනි. කොච්චර හිස් ප්‍රලාපයක්ද නේ? ඒතර කොච්චර පවක් රැස් කරගන්නවද? තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැකපු දෙයක්ම ස්පර්ශ කළ දෙයක්ම අවබෝධ කරපු දෙයක්මනේ. එහෙමයි. ඉතින් අපි නිතර පහදින්න ඕනේ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය ගැන. එහෙමයි ස්වාමීනි.
ඊළඟ කියනවා තව ලස්සන උපමාවක් කියනවා. සීයතාපි වාපන මහරජ පුරිසෝ අහිං කාරණ්ඩු උද්දරෙය්‍ය තස්ස ඒවමස්ස අයං අහි අයං කාරණ්ඩු අඤ්ඤෝහි අඤ්ඤී කාරණ්ඩු කාරණ්ඩත් වේව අහි උබ්බතෝති. මොකද ඒ කියන්නේ පින්වත් මහරජාගේ මේ වගේ දෙයක් පුරුෂයෙක් නයි පෙට්ටියෙන් නයි ඇදලා ගන්නවා කියනවා. මොකද කරන්නේ? නයි පෙට්ටියෙන් නය ඇදලා ගන්නවා. එතකොට උට මෙහෙම හිතනවා කියන මේ තමයි නය මේක තමයි පෙට්ටිය. එහෙමයි. දැන් ඒක වෙමී වශයෙන් පේන්නේ නැද්ද? වෙමී වශයෙන් පේනවා. එතකොට නය අනිකක් හැබැයි පෙට්ටියම වෙන එකක්. හැබැයි එහෙම වුණාට නයි පෙට්ටියෙන්මයි නය ඇදලා ගන්න. බාහන බුදුරජාණන් වහන්සේ උපමා ලස්සනම ඇවිල්ලා ගන්න හැටි නේ. එහෙමයි ස්වාමීනි. හරි ආශ්චර්යයි. හරිම ආශ්චර්යයි. ඒවමේවකෝ මහරජ බික්ඛු එවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගනේ විගතූපක්ලීසේ මුදුබූතේ කම්මනීයේ ටිතේ ආනෙන්ජප්පත්තේ මනෝමයං කායං අබිනිම්මානාය චිත්තං අබිනීහරති අබිනින්නාමේති. පින්වත් මහරජාණන් මේ විදිහම භික්ෂුව ආයුරින් සිත සමාධිමත් වෙනකොට සිත පිරිසුදු වෙනකොට ප්‍රභාස්වර වෙනකොට කෙලෙසුන්ගින් බාධා රහිත වෙනකොට උපක්ලේශ බැහැර වෙනකොට මෘදු බවට පත් වෙනකොට කර්මන්නේ බවට පත් වෙනකොට ස්ථීරව පිහිටවිට. එහෙමයි. හිත බලන්න කොච්චර වචන ටිකකින් බුදුරජාණන් වහන්සේ හිතේ ස්වභාවය විස්තර කරනවද? එහෙමයි ස්වාමීනි. මනෝමය කයක් විශේෂයෙන් මැවීම පිණිස සිත යොමු කරයි. ඒ දෙසටම නතු කරයි. බලන්න එතකොට එච්චර හිත හදලා එතකොට ඒ ඥානෙ ඉපැද්දවීම පිණිස හොඳට මනස මානසිකාර්ය කරවන්න ඕනේ. එතකොට අදාළ විදිහට යොමු කරන්න. එහෙමයි ස්වාමීනි. යොමු කරද්දී තමයි ඔය කියන දේ දැන් අර සතර මහා ධාතුන්ගෙන් හට අරගෙන විඤ්ඤායත් බැඳලා තියෙනවා කියලා ප්‍රකට වෙනවා එතකොට. අර මානසිකාර්ය පවත්තද්දි. ඒක නිකන් මේ වගේ එකක්. අපි හිතමු දැන් ඔන්න යම් කිසි දෙයක් දිහා අපි ගොඩාක් දේවල් යම් දෙයක තියෙනවා කියලා කැටයම් ගොඩක් වුණා. ඒ දිහා එකපාරට බැලුව පමණින් සියලු කැටයන් ටික අපිට මේ සංවේදී වෙන්නේ. එහෙමයි. හොඳට නැවත බලන්න තමයි මොකද වෙන්නේ? ඒක හැම දෙයක්ම සංවේදී වෙන පටන් ගන්නවා. එහෙම නේද? එහෙමයි. ආයි වගේ තමයි. ඒතර අපි මනසේ හොඳට මෘදු කළා එතකොට බුදුරජාණන් දකිනවා. එතකොට ඒක තේරුම් ගැනීම පිණිස හොඳට මානසිකාර්ය යොමු කරනවා. ඒතර මේ හැම එකක්ම බුදුරජාණන් වහන්සේ අයුරින්ම මේ විදියට හිත පවත්තලා තමයි මනෝමය කය ගන්න එළියට. එහෙමයි. පින්වත් මහරජ මේ අතර කලින් කියන ශ්‍රමණ ඵලයන්ට වඩා අතිශයින් සොඳුරු ප්‍රණීත මේ ජීවිතේම ලද හැකි පැවිදි වී ඵලයක් කියලා කියනවා. පැවිදි වී ඵලයක් කියනවා. ඊළඟ කියන සෝ ඒවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගනේ විගතූපක්ලීසේ මුදුබූතේ කම්මනී ටිතේ ආනින්ජත්පත්තේ. දැන් ඒක අර්ථ දෙවෙනි ඥානෙ. මොකද්ද? පළවෙනි එක සතර මහා ධාතුන්ගෙන් හට අරගෙන තියෙන බවත් ඒ සමග විඥානේ බැඳිලා තියෙනවා කියන කාරණේ. එහෙමයි ස්වාමීනි. දෙවෙනි කාරණේ මොකද්ද? මේ මනෝමය කය ගන්න එක. මනෝමය කය ගන්න එක. එහෙමයි. ඊළඟ කාරණේ මොකද්ද? ඊළඟට කියන ඔය ආයුරින් සිත සමාධිමත් වුණාම සිත පිරිසිදු වුණාට පස්සේ ප්‍රභාස්වර වුණාම කෙලෙසුන්ගෙන් බාධා රහිත වුණාට පස්සේ උපක්ලේශ බැහැර වුණාට පස්සේ මෘදු බවටපත් වුණාට පස්සේ කර්මන්නේ වුණාට පස්සේ ස්ථීරව පිහිටවිට. අකම්පිතව පිහිටි මොකද වෙන්නේ? 이르දි ප්‍රාතිහාරයේ පිණිස සිත මෙහෙයවයි කියලා කියනවා. මොකද කරන්නේ? 이르දි ප්‍රාතිහාරයට හිත පිහිටවන. එහෙමයි. ඒට සිත නතු කරයි කියනවා. මේ 이르දි ප්‍රාතිහාර හරි පුදුමයි දැන්. තනි කෙනෙක්ව ඉඳගෙන බොහෝ දෙනෙක් වශයෙන් පෙනී සිටිනවා කෙනක පාරට. ඔන්න එක්කිනා ඉන්නේ. බොහෝ දෙනෙක් වගේ අනිත් අයට පේන සලස්සන. එහෙමයි. බොහෝ දෙනෙක් පේන සලස්සන එක පාරට. ඒතර ඒක 이르දියක් ඒක. බලන්න මේක කරන්න පුළුවන් දෙන්නේ. එහෙමයි ස්වාමීනි. එන්න බුදු කෙනෙක්මයි මේක දකින්නේ. ඒ හිත වැඩුණු සිතක මේ ආශ්චර්ය නේද? එහෙමයි ස්වාමීනි. ඒතර භාග්‍යතුන් වහන්සේ තමයි ඒතර මේක මුලින්ම මේ ලෝකෙට අත්දකින්නේ. එහෙමයි. කොහොමද මේ වගේ අත්දැකීමක්
බුදු කෙනෙක් එක පාට නේද අවුරුදු කීයද 35 ඉතින් තරුණයෙක්නේ. එහෙමයි ස්වාමීනි. 35 තරුණයෙක්නේ. එහෙමයි. ආශ්චර්යයි නේ. එහෙමයි. ආශ්චර්යයි. බොහෝ දෙනෙක් වශයෙන් ඉඳගෙන එක්කෙනෙක් වගේ පෙනී ඉන්නවා කියනවා. බොහෝ දෙනෙක් වගේ ඉන්නවා. එතකොට ඒක ආයි මොකද වෙන්නේ? ආයි තනි එක්කෙනෙක් වගේ එකපාරට ඉන්නවා කියනවා. ඒතර 이르දියක් මිනිස්සු කට ඇරන් බලන් ඉන්නේ. එහෙමයි. ඊළඟට නොපෙනී යන එකපාරට නොපෙනී යනවා කියනවා. බිත්ති විනිවිද ප්‍රාකාර විනිවිද පර්වත විනිවිද කිසිවක් හා නොගැටි. දැන් මේ ඕනම වෙලාවක මොකද වෙන්නේ? මේ ඕනම බිත්තියක් විනිවිද යනවා භාග්‍යවතුන් වහන්සේ. දේහදිපල්ලාභී පරම පූජනීය ආනන්ද මේ කවුද අපේ මුග්ගල්ලාන මහරහතන්. එහෙමයි. ඊළඟසේ බිත්ති විනිවිද ප්‍රාකාර විනිවිද පර්වත විනිවිද කිසිවක් හා නොගැටි අහසේ යන්නක් මේ යනවා කියලා. එහෙමයි. අහසේ යනවා වගේ. ජලයේ වගේ පොළවේ කිඳා බැසෙනවා කියනවා. ජලයේ වගේ මොකද වෙන්නේ? පොළවේ කිඳා බසිනවා කියනවා. ඒ වගේ උඩට මතුවීම කරනවා කියනවා. කිඳා බසිනවා ඒ වගේ උඩට මතු වෙනවා කියනවා. පොළොව මතු පිට වගේ ජලයේ මත නොගිලී ඇවිද යනවා කියනවා. හරි පුදුමයි. දැන් ජලයේ මත යනවා මොකද? හරිනේ පොළොව උඩ යනවා වගේ. පුදුම දෙයක්. ඊළඟට මොකද වෙන්නේ? පොළොව මත පිට වගේ ජලයේ මත නොගිලී යනවා. අහසේ පියාසර කරන කුරුල්ලන් පරිදි පළඟ බැඳගෙන අහසේ යනවා කියනවා. ඒක හරි ආශ්චර්යයි. දැන් පොළොව මත පිට වගේ ජලයේ මත නොගිලී යනවා කියනවා. එහෙමයි. ගිලෙන්නේ නැහැ. දැන් භාග්‍යතුන් වහන්සේ දැන් මේ දැන් සම්බුද්ධත්වයට පත් වෙලා දැන් මේ හැම දෙයක්ම ශාස්ත්‍රඥ වහන්සේ දැන් අත්දැකලා තියෙන්නේ දැන්. එහෙමයි ස්වාමීනි. පුදුම දෙයක් නේද? එහෙමයි. අහසරේ පියාසර කරනවා කියන හරියට කුරුල්ලෙක් වගේ. මේ කයත් අරගෙන යනවා කියන්නේ. එහෙමයි. ඔයක දේශනා කරන මතකයි තියෙන ඉස්සෙල්ලම හිත සමාධිමත් කරනවා කියනවා. ඊට පස්සේ සිත කය සැහැල්ලු කරනවා කියනවා. ඊට පස්සේ පොළොවෙන් උඩට උස්සනවා කියනවා. එහෙමයි ස්වාමීනි. එහෙමයි කරනවා කියලා කියන්නේ. හිත එකපාරට දැහැන්ගත කරනවා සමාධි සංසිඳවනවා. කය සංසිඳවනවා. ඊට පස්සේ පුළුන් හොදක් වගේ කියන ඊට පස්සේ උඩට ගන්නවා කියනවා. ඉතින් බර දැනෙන්නේ කුමක් නිසාද කියලා හිතා ගන්න බෑ ඒක නේද? නීවරණ නිසා. ස්වාමීනි. ඉතින් මේ බර දැනෙන්නේ කුමක් නිසාද? නීවරණ නිසා. එහෙමයි. බර දැනෙන්නේ නීවරණ නිසා. එහෙමයි ස්වාමීනි. ඉතින් දැන් මෙවන් දෙයක් ලෝකෙට මේ වැහිලානේ තියෙන්නේ. මෙවන් දෙයක් ලෝකෙට මොකද වෙලා තියෙන්නේ? වැහිලා තියෙන්නේ දැන් මේ. එහෙමයි. ඉතින් මේ වැහිච්ච දේ තථාගතයන් වහන්සේ මේ ඉස්මතු කරන්නේ. වැහිච්ච දේ ඉස්මතු කරන්නේ. ඊළඟට කියනවා මේසා මහා එරදී ඇති මහානුභාවස ඇති හිරුසඳු පවා අතින් අල්ලනවා කියන. එහෙමයි. දැන් නවීන විද්‍යාවෙන් කියද්දි කියන්නේ දැන් ඉරේ රස්නේ මෙච්චරයි හඳේ මෙච්චරයි මෙහෙම කියලා කියනෝනේ දැන්. එහෙමයි. ඒ හිරුසඳු පවා මොකද වෙන්නේ? අතින් ස්පර්ශ කිරීමේ හැකියාව ලබනවා කියන. භාගතුන අතින් ස්පර්ශ කළා. එහෙමයි ස්වාමීනි. හඳ අතින් ස්පර්ශ කළා. ඉර අතින් ස්පර්ශ කළා. එහෙමයි. බඹලෝ දක්වාම කයින් වශී කරගෙන ඉන්නවා කියන. ඒතර භාග්‍යතුන් වහන්සේ මොකද උනේ? බඹලෝ දක්වාම කයින් වශම් කරගෙන ඉන්න. බඹලෝ දක්වාම වසඟට අරගෙන කියන ඉන්නේ. මේකේ වචන තියෙනවා යාව බ්‍රහ්ම ලෝකාපි කායේන වසං වත්තේති. කයින් වශම් කරගෙන කියන. එහෙමයි. කොහොමද වැඩේ? ඒතර දැන් මේ හිතක් වඩලා භාග්‍යතුන් වහන්සේ මේ දෙව් මිනිස් ලෝකයට දේශනා කරන මහරජා දැන් මේක කරන්න පුළුවන්. දැන් මේ සාමාන්‍ය ඵල සූත්‍ර දේශනා කරන්නේ අජාසත් රජතුමාටනේ. එහෙමයි ස්වාමීනි. මහරජතුමනි මේක මෙහෙම කරන්න පුළුවන් කියනවා. මෙහෙම පුළුවන් කියලා. එහෙමයි. සියතාවි මහරජ පින්වත් මහරජ දක්කෝ කුම්භකාරෝවා කුම්භකාරං තේවා සීවා සුපරි කම්ම කතාය. මත්තිකාය යං යදේව භාජන විකතින් ආකංකේය. තන් තදේව කරෙහි අබිනිප්පාදේ. පින්වත් මහරජාක මේ වගේ දෙයක්. දක්ෂ කුඹල්කරුවෙක් හරි කුඹල්කරුවෙක්ගේ අතවැසියෙක් වොන් ඉන්නවා. ඔහු ඉතා හොඳින් සකස් කළ මැට්ටෙන් යම් ආකාරයේ භාජනයක් හදන්න කැමති නම් යම් ආකාරයේ භාජනයක් හදන්න කැමති නම් ඒ ආකාරයේ බඳුන් හදනවා කියලා කියනවා. එහෙමයි. මොන මැට්ටේද හැබැයි? හොඳට සකස් කර පදම් කරපු මැට්ටේ.
පදම් කරපු මැට්ට. දැන් පදම් කරපු මැට්ට කියලා කියන්නේ මේ මැටි වල තියෙන ගල් බොරළු අයින් කළා. නැත්තම් පොද යෝගින් බඩු බාන්න හැදලා පිච්චුවට පස්සේ පුපුරනෝනේ ගල් අහුවෙන තැන් වලින්. ඊතරම් පුළුවන් තරම් ගල් කැට සිවුම් අයින් කළා පදම් කරනවා. පදම් කළා තමයි ඒ මැටි වලින් තමයි භාජන හදන්නේ. එහෙමයි. ඒකට මේ යම්මාකාරී භාජනයක් හදන කැමති නම් ඒ බදුන හදන්න පුළුවන් කියලා කියනවා. තේන අන්නේ වගේ තමයි දැන් මේ. එහෙමයි. කර්මන්නේ කරපු, මෘදු කරපු, අකම්පිත කරපු හිතින් මේ කියන විදිහේ දේවල් මවන්න පුළුවන්. මේ කියන දේවල් මවන්න පුළුවන්. කැමති භාජන හදන්න පුළුවන් යම්සේද. කැමති දේවල් මේ කියන දේවල් මවන්න පුළුවන්. කවුද මේක අත්දකින්නේ? බුදුරජාණන් වහන්සේ. දැන් මේ ධර්මයේ මේ විදියටම පුරුදු කළා හරි හො අසරිමත්. මේ සම්බුද්ධ ශාසනයේ වැඩ සිටියේ මහා මොග්ගල්ලාන මුනිදු මේ විදියටම මේ හැම දෙයක්ම පුදව ගත්තනේ. එහෙමයි ස්වාමීනි. පුදුම දෙයක් නේද? එහෙමයි. පුදුම දෙයක් මේක. සේයතාපි මහරජ දක්කෝ කුම්භකාරෝ තව විස්තරයක් කරන සේයතාපි වාපන මහරජ දක්කෝ දන්තකාරෝව දන්තකාරං තේවා සීවා සුපරි කම්ම කතස්මින් දන්තස්මින් යං යදේව දන්ත විකතින් ආකංකේයතං තදේව කරේ අබිනිප්පාදේය. පින්වත් මහරජක මේ වගේ දෙයක්. දක්ෂ ඇද්දත් කැටයම් කරුවෙකු ඇද්දත් කැටයම් කරුවෙගේ අතවැසියෙක් ඉන්නවා කියනවා. ඒ කාලේ වළං කර්මාන්තේ රජ ගෙදරම තිබිච්ච එකක් ඒක. එහෙමයි ස්වාමීනි. ඊළඟට දැන් මේ ඇද්දත් කැටයම් ගැන විස්තර කරනවා. ඒතර හොඳින් සකස් කළ ඕනේ ඇද්දතක් තියෙනවා කියනවා. ඒ කියන්නේ ඒක හොඳට මේ මැදලා පිරිසිදු කරලා හොඳට හදපු මොනේ ඇද්දතක් තියෙනවා කියනවා. ඒක හොඳට හදලා නම් තියෙන්නේ ඇද්දත. පිරිසිදු කළා නම් මට සිට්ලු කළා නම් තියෙන්නේ මොකද වෙන්නේ? කැමති ආකාරයේ කැටයන් දාන්න පුළුවන් කියනවා. කැමති ආකාරයේ කැටයන් දාන්න පුළුවන් කියනවා. විශේෂයෙන් නිර්මාණ කරන්න පුළුවන් කියනවා. එහෙමයි. දැන් බුදුරජාණන් වහන්සේ දැන් මේ සිද්ධිය මේ උපමාවලින් මතක් වෙනවා. එහෙමයි ස්වාමීනි. ඒ ශාස්ත්‍රඥ වහන්සේ අත්දැකපු දෙන්නේ. එහෙමයි. මේ ඒ උපමාවලින් මතක් වෙනවා. සේයතාපි වාපන මහරජ දක්කෝ සුවන්නකාරෝවා සුවන්නකාරං තේවාසීවා සුපරි කම්මක තස්මින් සුවන්නස්මින් යං යදේව සුවන්න විකති ආකංකේයතං තදේව කරේ අබිනිප්පාදේය. පින්වත් මහරජක මේ වගේ දෙයක් කියනවා. දක්ෂ රන් කැටයම් කරුවෙක්කෝ රම් කැටයම් කරුවෙගේ අතවැසියෙක් ඉන්නවා කියනවා. ඔහු ඉතා හොඳින් සකස් කළ රණක් යම් ආකාරයේ රම් කැටයක් කරන්න කැමති නම් ඒ ආකාරයේ කැටයක් කරනවා කියනවා. හැම මොන රන්වලද? මේ ඉතා පිරිසිදු කරපු රත්තරන් වල. එහෙමයි. එහෙනම් මෙතන හැම තිස්සෙම දැන් තියෙන හොඳට කරපු මැට්ටින් තමයි ඕන දෙයක් කරන්න පුළුවන්. හොඳට හදපු ඇද්දලෙන් තමයි ඕන කැටයමක් දාන්න පුළුවන්. හොඳට පිරිසිදු කරපු රත්තරන් වල තමයි ඕන දෙයක් කරන්න පුළුවන්. ඒ වගේ තමයි හොඳට සීලයෙන් හොඳට වැඩිලා නම් තියෙන්නේ. ඉන්ද්‍රිය දමනයෙන් හොඳට වැඩිලා නම් තියෙන්නේ. ඒ වගේ ආහාරي මාත්‍රා හොඳට තේරුම් අරගෙන පුරුදු කරලා නම් තියෙන්නේ. නිදිවරාගෙන ඉන්න හොඳට පුරුදු වෙලා නම් තියෙන්නේ. සති සම්පජානේ හොඳට වඩලා නම් තියෙන්නේ. ආන් මේ වගේ හිතවල තමයි පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන හොඳට වඩලා නම් තියෙන්නේ. ඒ හිතවල තමයි එතකොට මේව කරන්නේ. නිකන් නෙමෙයි. එහෙමයි. ඒතර මේ අවබෝධය අදාහ ගන්න පුළුවන්කම තිබුණොත් සාදු කියලා යම් කෙනෙකුට අන්නහුට ලාභයක්මයි. එහෙමයි. මොකද මේ සරණේ පිහිටන්න අමාරුයි. දැන් අර සාමාන්‍ය හිතේ තියෙනනේ හරි පුහු බව තියෙනවනේ. ඒතර පුහු බව තියෙනකොට මොකද ඉන්නේ බුදුරජාණන් වහන්සේට මේ වගේ අවබෝධයක් තිබුණා. අපි භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය සරණ කරගන්න ඕන, පිහිට කරගන්න ඕන කිව්වොත් සමහර අය කැමති නැහැ. එයා කැමති මොකද්ද? එයාගේ පුද්ගලික දෙයක් ගැන ලෝකෙට කියන්න කැමති. එහෙමයි ස්වාමීනි. එයා විශේෂ කෙනෙක් වෙන්නේ නැහැ නේ. භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය සත්කාර කරන්න කිව්වොත් මෙයා විශේෂ කෙනෙක් වෙන්නේ නැහැ. විශේෂ කෙනෙක් වෙන්නේ නැති නිසා මොකද වෙන්නේ? අන්න එතකොට එයා මොකද වෙන්නේ? එයාගේ දෙයක් කියනවා ඊට පස්සේ. එයාට ඕන විශේෂ කෙනෙක් වෙන්න නේ. එහෙමයි ස්වාමීනි. දැක්කද මේ අසත්පුරුෂකම කියන එක? එහෙමයි. ඉතින් මේ අසත්පුරුෂකමට හිත යට වුණාට පස්සේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවට හිත යට වුණාට පස්සේ
ඔහු බුදුරජාණන් වහන්සේගේ අවබෝධයට සත්කාර සම්මාන දක්වන්නේ හිතේ කිසි ඉඩක් නැත. එහෙමයි. එතන මේ හරි පුදුමයි මේ ශාස්ත්‍රීය අරහත් සම්බුදුරජාණන් වහන්සේගේ අවබෝධයට හිස නමන, සත්කාර කරන, ගෞරව කරන, බුහුමන් දක්වන හිතක් හදනවා කියන එක නම් ලේසි නන් නෙමෙයි. එහෙමයි ස්වාමීනි. ලේසි නෑ. එහෙමයි. ලේසි නෑ. ඊට දැන් විස්තර කරනවා ওই විදියටම පින්වත් මහරජා භික්ෂුව යායුරින් සිත සමාධිමත් වුණාට පස්සේ, පිරිසිදු වුණාට පස්සේ, ප්‍රභාස්වර වුණාට පස්සේ, කිරිසුන්ගෙන් බාධා රහිත වුණාට පස්සේ, උපක්ලේශ බැහැර වුණාට පස්සේ මෘදු බවටපත් වුණාම කර්මන්නේ වූ විට ස්ථීරව පිට එ르දි ප්‍රාතිහාරයේ පිණිස සිත මෙහෙවයි කියන. හරි ආශ්චර්යයි. එහෙනම් දැන් හුද හිත කර්මන්න වෙලා කර්මන්නලා ගියාට පස්සේ මොකද කරන්නේ? හිත පිහිටවන්න තමයි තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. කොහොමද හිත පිහිටවන්නේ? දැන් බොහෝ දෙනෙක් විදිහට පෙනී සිටින්න ඕන කියනකොට ඒ විදිහට සකස් වෙලා යනවා. එහෙමයි. දැන් තනි කෙනෙක් විදිහට පෙනී ඉන්න ඕනකොට ඒ විදිහට සකස් වෙලා යනවා. ආශ්චර්යයක්. ආශ්චර්යයක්. එ르දියක් කියලා කියන්නේ ඒ නිසානේ. එහෙමයි ස්වාමීනි. දැන් ශාස්ත්‍රඥාහතර හිතනොත් එහෙම දැන් මම මේ බිත්තිය විනිවිද යන්න ඕන කියලා විනිවිද යනවා. බණ්ඩ කාලයක් තිස්සේ මේ කුසලයේ කියන එක, ගුණය කියන එක කාලයක් වඩද්දි වෙන ආශ්චර්යය. එහෙමයි ස්වාමීනි. පුදුම දෙයක් ඒක නේද? එහෙමයි. පුදුම දෙයක් ඒක. ඊළඟට කියන බොහෝ දෙනෙක් වශයෙන් ඉඳගෙන එක්කෙනෙක් වගේ පෙනී සිටිනවා, නොපෙනී යනවා, බිත්ති විනිවිද, ප්‍රාකාරේ විනිවිද, පර්වත විනිවිද, කිසිවක් හා නොගැටි අහස යන්නාක් මේ යනවා කියනවා. එහෙමයි ස්වාමීනි. අහස යන්නාක් මේ යනවා කියනවා. ඊළඟට විස්තර කරනවා ජලයේ වගේ පොළොවේ කිඳා බසිනවා කියනවා. ජලයේ වගේ පොළොවේ කිඳා බසිනවා මේ. ඒ වගේම උඩට මතු වෙනවා කියනවා. පොළොව මතු පිට වගේ මේ ජලයේ මත කිසි ප්‍රශ්නයක් නැතුව ඇවිදගෙන යනවා කියනවා. 이르දියක්. එහෙමයි. අහසේ පියාසරන කුරුල්ලන් පරිද්දෙන් පළඟ බැඳගෙන අහසේ යනවා කියනවා. මේසා මහා එ르දි වෙති මහානුභාව ඇති හිරුසඳු මොකද වෙන්නේ? අතින් ස්පර්ශ කරනවා. බඹලෝ දක්වාම කයින් වශී කරගෙන ඉන්නවා කියනවා. පින්වත් මහරජා මෙයත් අර කලින් කියන ලද ශ්‍රමණ ඵලයන්ට අතිශයින් සොඳුරු ප්‍රණීත මේ ජීවිතේම ලබන්න පුළුවන් දෙයක් කියලා කියනවා. එහෙමයි ස්වාමීනි. මේ ජීවිතේ ලබන්න පුළුවන් කියනවා. එහෙමයි. ආශ්චර්යනේ. එහෙමයි. මේ ශාස්ත්‍රඥ වහන්සේ මේ අසංකේය කල්පලක්ෂ 4කින් පෙරූ පාරමී බලයන්ගේ පිහිට සීලේ පුරුදු කළා. දැන් තනියෙන් එතකොට සීලි පුරුදු කළා, ඉන්ද්‍රිය දමනය පුරුදු කළා, මේ හැම ගුණයක්ම තනියෙන් පුරුදු කරා. එහෙමයි ස්වාමීනි. තනියෙන්ම හොයාගෙන පරණ නගරේ හොයාගන්නවා. අර මේ නගරූපම සූත්‍රයේ තියෙන මේ වගේ ලස්සන කතාවක් නේ තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. පරණ නගරේ හොයාගන්නවා. ඒතර සියලු බුදුවරු ඒ නගරේ තමයි කලින් කාලට හොයාගන්නේ. ඒතර කාලයක් ගියට පස්සේ මොකද වෙන්නේ? ආපහු වැහිලා යනවා. ආපහු අරහත් සම්මා සම්බුදු කෙනෙක් පහළ ආයෙත් හොයාගන්නවා. ආයෙත් කැලෑ වැදලා යනවා. ආයෙත් අරහත් සම්මා සම්බුදු කෙනෙක් පහළ ආයෙත් හොයාගන්නවා. එහෙමයි ස්වාමීනි. ඒතර මේ ඔක්කොම කලින් කාලට උපදිනවා, කලින් කාලට නැති වෙලා යනවා. එහෙමයි. කොහොමද නැති වෙන්නේ? දැන් මේක මේ විදියට තේරුම් අරගෙන ඉන්ද්‍රිය දමනය කළා වඩන පිරිස ලෝකේ ඒ වීර්ය කරන පිරිස නැති වෙනකොට මොකද වෙන්නේ? ඔන්න මේ ධර්මයේ අතුරුදහන් වෙනවා කියලා කියන්නේ ක්‍රමයක අතුරුදහන් වෙනවා. එහෙමයි. වෙන ක්‍රමයකට නෙමෙයි. දැන් මේ මොකද වෙන්නේ? ඒතකොට ඒගොල්ලෝ මේවට නෙමෙයි ඔට්ටු වෙන්නේ. සීලේ වඩන්නවත්, ඉන්ද්‍රිය දමනය කරන්නවත්, පිනක් දහමක් කරන්නවත් නේද? බුදුරජාණන් වහන්සේ කොහෙද පොදුනේ? අන්නේ හොයන්නේ යන්නේ ඊට පස්සේ. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? එහෙයි. ඔය විවිධ මතවාද ඔස්සේ ප්‍රලාප ඔස්සේ යනවා මිසක අර ගුණයක් පුරුදු කරන්න අඩු ගන්න මේ ජීවිතේ පටන් ගන්නවත් නැහැ. එහෙමයි ස්වාමීනි. පටන් ගන්නවත් නැහැ. එහෙමයි. දැන් පටන් අඩු ගන්න දැන් අපිට කරන්න බැරි වෙන්න පුළුවන් සර්ව සම්පූර්ණ. නම පටන් ගන්න ඉබාය. දැන් මේ ජීවිතේ තමන්ගේ පුද්ගලික දේවල් විකාර දේවල් ඔස්සේ යන්නේ අර ගුණයක් පුරුදු කරන්න සසරේ පුරුද්දක් නැති නිසානේ. එහෙමයි ස්වාමීනි. හසරේ පුරුද්දක් නැති නිසා. ඒතකොට දැන් මේ ජීවිතෙත් ඒ පුරුද්ද ඇති කරේ නැත්නම් මොකද වෙන්නේ ටික ටික? ඊළඟ ජීවිතෙත් උම් තමයි. ඉවතටම විශ්සි වෙලාම යනවා. එහෙමයි. විශ්සි වෙලාම යනවා. ස්වාමීනි ඇත්තටම මේ සත්පුරුෂ භූමියට පැමිණෙන්නේ නැතුව තථාගතයන් වහන්සේගේ අවවාද පිළිපදිමින්
වෙනමම කාරණා යෝජනා කරන අන්දම දැක්ක නේද? එහෙමයි ස්වාමීනි. ඒ ඇත්තට මේක මේ සත්පුරුෂ භාවත් එක්ක ඉන්න ඕනේ යක්කේ. එහෙමයි. මේ සත්පුරුෂ මහා ලස්සන ගුණයක් තියෙනුනේ හිත ඇතුළත දරාගත්තා. මේ සත්පුරුෂ ගුණේ තියෙන කෙනාට මේ භාගතුන් වහන්සේගේ අවබෝධය ඇහෙනකොට අර ඈතින් සක්හඬක් ඇහෙනකොට මේක සක්හඬක් කියලා හඳුරගන්නේ යම්සේද? වරදින්නේ නැහැනේ සක්හඬ තේරුම් ගන්න පුළුවන් කෙනාට. එහෙමයි. ආන් ඒ වගේ තමයි මිහිරි ශ්‍රී සද්ධර්මය ඇහෙනකොට මේමයි සත්‍ය කියන නිෂ්ඨාවේ පිහිටනා ඉන්නවා අසීම මාත්‍රේ. එහෙමයි ස්වාමීනි. එතකොට ඒකට මහා ලොකු ආධ්‍යාත්මික ගොඩ නැගෙන්න ඕන. ඒකට වත් බුදු කෙනෙකුට ගෞරවනීය සත්කාර කරන හිතක් ඇත්තටම තියෙනවා. ඒකයි වැඩිපුර දැන් ওই ගුරුදේවයන් වහන්සේ නිතර දැන් මේ සම්මා සම්බුදු කෙනෙකුට ගෞරව කරන්න සත්කාර සම්මාන දක්වන්න. මම හිතන්නේ මහමිුණාවේ තරම් වර්තමාන කාලේ එච්චර දේවල් කරපු තැනක් කොහෙවත් නැහැ මම හිතන්නේ මේ මෙහි පිට නැහැ. එහෙමයි ස්වාමීනි. කුමක් නිසාද ඒක කරන්නේ? අරහත් සම්මා සම්බුදු කෙනෙක් ගැන ගෞරවනීය බව උපදින්න වැඩි වෙන්න ඒ අවබෝධයට පවා හිත නැඹුරු වෙන ගතියක් තියෙනවා. ඒතර මේ ගෞරවනීය බව හදන්න නැත්නම් අවබෝධෙත් ගණන් ගන්න. එහෙමයි ස්වාමීනි. ගණන් ගන්න. එහෙමයි. දැන් මෙහෙමනේ වැඩි අම්මා තාත්තා කියන දෙන්න ගැන ගෞරවයක් ළමයින්ට නැත්තම් ඉතින් අම්මා තාත්තා කියන දේවල් පවා ඔලුවට යන්නේ නැහැ ළමයින්ට. එහෙමයි. ඔලුවට යන්නේ නැහැ නේ. එහෙමයි. ආන්නේ වගේ සිද්ධියක් තියෙනකොට. එහෙයි. දැන් ගුරුවරයා ගැන ගෞරවයක් නැත්තම් ගුරුවරයා කියන දෙයට හිත සංවේදී වෙන්නේ නැහැ ගෝලයාගේ. ආරක්ෂා වෙලා ඉන්න හිතෙන්නේ නැහැ. එහෙමයි. ඉතින් මෙතන වැදගත් වෙන්නේ ගෞරවනීය බව කියන කාරණේ. හැමතිස්සෙම ගෞරවනීය හිතක් හදන්න ඕන. එහෙමයි. ගෞරවනීය හිතක් හදනවා. දැන් ළමයින්ට දෙමව්පියෝ ගැන ගෞරවනීය හිතක් ඇති වෙන්නේ කොහොමද? දෙමව්පියෝ කරපු කැපකිරීම පිළිබඳ ළමයා සිහි කරන්න. එහෙමයි. එතකොට ගුරුවරයා ගැන කැපකිරීමක් ඇති වෙන්නේ මේ අවශ්‍ය කරන ගුණධර්ම සිහි කරන්න. අපට රැකවරණේ අපිට පිහිට පිනිස අම්මා අප්පච්චි මෙච්චර කැප වුණා. එහෙමයි. මේ විදිහට කැප වුණා. එහෙයි. එහෙනම් අරහත් සම්මා සම්බුදු කෙනෙක් ගැන එහෙනම් ගෞරවණීය හිතක් ඇති වෙන කොහොමද? එහෙනම් මේ ගුණ සම්පත්තේ. එහෙමයි ස්වාමීනි. දැන් මේ හැම දෙයක්ම මේ දේශනා කියවන්න අපේ හිතේ ඇති වෙන දෝංකාර දෙන්න ඕන දෙයක් තමයි පුරුදු කරන්න ඕන දෙයක් තමයි අනේ මේ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය නේද? එහෙමයි ස්වාමීනි. අනේ භාග්‍යතුන් වහන්සේට මෙච්චර අවබෝධයක් තිබුණා ආශ්චර්යයි කියලා. අනේ මගේ සාත්‍රුන් වහන්සේ කියලා මේ. අනේ ඒ අදහස හිතේ උපද්දන්න. එහෙමයි ස්වාමීනි. නැත්තම් නම් ලේසියෙන් ගෞරවයක් උපදින්නේ නැහැ. එහෙමයි. හරි පුදුමයි. මොකද අද දැන් විශේෂයෙන්ම අද වගේ යුගයක ඒ ගෞරවනීය බව උපද්දනවා කියන එක ලේසි පාසු කාරණාවක් නෙවෙයි. ගෞරවනීය බව හදනවා කියන එක. එහෙමයි. මේ වගේ ගුණයක් හදන අද වගේ යුගයක ඒ තරම් හීනමානයෙන් සහ අදිමානයෙන් විශාල වශයෙන් පෙළෙනවා. හීනමානයෙන් සහ අදිමානයෙන් හැමතිස්සෙම විශාල වශයෙන් පෙළෙනවා. එහෙමයි. දේශින් යට වෙනකොට ගෞරවය පිහිටන්නේ. රාගින් යට වෙනකොට කෙනෙක් ගැන ගෞරවය පිහිටන්නේ. එහෙමයි ස්වාමීනි. මෝහෙන් යට වෙනකොටත් ගෞරවය පිහිටන්නේ. ඉරිසියාවෙන් යට වෙනකොටත් ගෞරවය පිහිටන්නේ. ඒකම මේකක් තමයි. එහෙමයි. දරුවන්ට සමහර දෙමාපිය ගැන ගෞරවයක් ඇති වෙන්නේ සමහරලාට දේශින් යට වෙනවා. තමා දරුවෝ වෙන දෙමාපියන්ට ඉරිසියා කරනවා. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි ඒක. එහෙමයි. පුදුම දෙයක් ඒක. වෙලා තියෙනවා. එතකොට මොකද වෙන්නේ? ගෞරවයක් ඇති වෙන්නේ. ගෞරවයක් නැත්තම් මොකද වෙන්නේ? එතකොට ඒගොල්ලන්ගේ බහට අවනත වෙන්න හිතෙන්නේ. එහෙමයි. ඒක තමයි සරල කාරණේ. සෝ ඒවන් සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගනේ විගතූපක්ලේසේ මුදුබූතේ කම්මනියේ ටිතේ ආනින්ජප්පත්තේ. ඊළඟට කියනවා දිබ්බාය සෝත ධාතුයා චිත්තං අබිනීහරති අබිනින්නාමේති. සෝ දිබ්බාය සෝත ධාතුයා විසුද්ධාය අතික්කන්ත මානුසිකාය උබෝ සද්දේ සුනාහි දිබ්බේච මානුසේච යේ දූරේ සන්තිකේච. ඔහු ඔයාවරේ මොකද වෙන්නේ? සිත සමාධිමත් වුණාට පස්සේ, සිත පිරිසිදු වුණාට පස්සේ, ප්‍රභාෂර වුණාට පස්සේ, කෙලෙසුන්ගෙන් බාධා රහිත වුණාට පස්සේ, උපක්ලේශ බැහැර වුණාට පස්සේ, මෘදු බවට පත් වුණාට පස්සේ, කර්මන්නේ වුණාට පස්සේ මොකද වෙන්නේ? ස්ථීරව පිහිටි විට, අකම්පිතව පිහිටි විට මොකද වෙන්නේ? දිව්‍ය වූ ශ්‍රවණේ පිණිස සිත යොමු කරයි කියනවා. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි එතකොට. එහෙමයි. දැන් දිව්‍ය ශ්‍රවණය කියන්නේ දිව්වරුන්ගේ දේවල් අහන්න.
හිතයි පිහිටවන්නේ දැන්. දෙවිවරුන්ගේ දේවල් අහන්න හිත පිහිටවන. මොන හිතින්ද පිහිටවන්නේ දැන්? අර කර්මන්නේ මෘදු බවට පත්වෙච්ච ස්ථීර බවට පත්වෙච්ච අකම්පිත සිත තමයි යොමු කරන්නේ දැන්. එහෙමයි ස්වාමීනි. ඉන මේ කෙලෙස් වලින් බරිත නීවරණ වලින් යට වෙච්ච හිත පිහිටවන්න බෑ ඒ වෙලෙට. එහෙමයි ස්වාමීනි. තේරෙනවද බලන්න භාග්‍යතුන් වහන්සේගේ ආශ්චර්යය. ඊට භාග්‍යතුන් වහන්සේ මේක අත්දකින්නේ මුලින්ම. එහෙමයි. දැන් භාග්‍යතුන් වහන්සේගේ හිත හොඳටම නීවරණයන්ගේ මෘදු වුණාට පස්සේ මොකද වෙන්නේ? මේ දිව්වේ දෙවිවරුන්ගේ ශ්‍රවණය ඔය අධිදේව ඥාන දර්ශනය කියලා ලස්සන සූත්‍රයක් තියෙනවා. ඒක ලස්සන විස්තරයක් තියෙනවා. පුදුම හිතෙනවා. මේ ඒකේ තියෙනවා මේ බෝධි මූලයේදී. හිතනවා මේ දෙවිවරු දකින්න නැත්තම් කියලා. ඒක වීරිය කරන ඔය වෙලාවෙම. එහෙමයි. කරද්දී මේ දෙවිවරු දකිනවා. ඊට පස්සේ කල්පනා කරනවා මේ දෙවිවරු කොහේ දෙවිවරුද කියලා තේරුම් බලන්න ඕන කියලා. ඒ වෙලාවෙම වීරිය කරනවා. තේරුම් ගන්න මේ දෙවිවරු මේ අසවල් රසවල් දෙවිනිකාය කියලා. එහෙමයි. ඊට පස්සේ දිව්‍ය ශ්‍රවණේ මේ කතා කරන ඒවා මේ හැම එකක්ම වෙන ඊට පස්සේ මොන විදිහේ කර්මයක් කළද දෙවියන් අතට ආවේ කියලා බලන්න. එහෙමයි ස්වාමීනි. අර බෝධි මූලින්ද ඔක්කොම බලනවා. එහෙමයි. මේ වේගෙන් උපදින හිත ඇතුලේ. එහෙමයි ස්වාමීනි. පුදුම ආශ්චර්යයක් නේද? එහෙමයි. දැන් හිතුනේ මේ කර හැන්නේ මේ ඔක්කොම ටික වෙන්නේ. එහෙමයි. පින්වත් මහරජාක මේ වගේ දෙයක්. දිගු ගමනකට පිළිපන් පුරුෂයෙක් ඉන්නවා. ඔහු බෙරහඬ, මිහිඟු බෙරහඬ, සක්පනා බෙරහඬ, ගැට බෙරහඬ අහනවා කියනවා. එතකොට ඔහු මෙහෙම හිතනවා කියනවා මේක බෙරහඬ කියලා වෙනම ඇහෙනවා කියනවා. මේක වෙන් කළ හඳුන ගන්නවා කියනවා. මේක මිහිඟු බෙරහඬ කියලා වෙන් කර ගන්නවා කියනවා. එහෙමයි. මේක සක් බෙරහඬ, මේක පනා බෙරහඬ, මේක ගැට බෙරහඬ කියලා වෙන් කළ හඳුන ගන්නවා කියනවා. ඒ වගේ තමයි කියනවා. එහෙමයි. අර දෙවිවරුන්ගේ ශ්‍රවණය මොකද වෙන්නේ? පින්වත් මහරජා මේ විදිහමයි කියන ඔය ආයුරින් සිත සමාධි වුණාට පස්සේ පිරිසිදු වුණාට පස්සේ ප්‍රභාස්වර වුණාට පස්සේ කෙලෙසුන්ගින් බාධා රහිත වුණාට පස්සේ උපක්ලේශ බැහැර වුණාට පස්සේ මෘදු බවට පත් වුණාට පස්සේ කර්මන්නේ වුණාට පස්සේ ස්ථීරව පිහිට විට දිව්‍ය ශ්‍රවණේ පිණිස ඕම් සිත යොමු කරනවා කියනවා. මේ ශාස්ත්‍රඥ වහන්සේ දැන් මේ කරපු එක. එහෙමයි ස්වාමීනි. එතකොට ඒකට සිත නතු කරනවා කියන්නේ එතකොට ඔවුන්ගේ මිනිසුන්ගේ සවන් දීමේ හැකියාව ඉක්මවා ගිය. සාමාන්‍ය මිනිසුන්ගේ සවන් දීමේ හැකියාව ඉක්මවා ගිහිල්ලා එතකොට. එහෙමයි. පිරිසිදු දිව්‍ය ශ්‍රවණය මානුෂී වූ දිව්‍ය වූ දෙයාකාර ළඟ තියෙන ශබ්ද අහනවා කියන දුර තියෙන ඒවා අහනවා කියන දුර වූ ළඟ වූ එහෙමයි. මේ ඔක්කොම අහන්න පුළුවන් හැකියාව ඇති කර ගන්නවා කියන. එහෙමයි ස්වාමීනි. මේ සිතක් මෙතෙන්ට ගන්න පුළුවන් කියලා භාග්‍යතුන් වහන්සේ දකින්නේ. එහෙමයි. එතකම් මේ ලෝකෙ කිසි කෙනෙක් දන්නේ නැහැ. කිසි කෙනෙක් දකින්නේ නැහැ. සම්මා සම්බුදු කෙනෙක්මයි දකින්නේ. ආශ්චර්යයි. ආශ්චර්යයි. ඒතර මේ ධර්මයේ පුරුදු කිරීමෙන් ඒ ප්‍රතිඵල ඒ අයුරින් ගත හැකි. ධර්මයේ ස්වාක්ඛාතයි කියලා කියන්නේ ඒකයි. එහෙමයි. ඉන්සතහ මේ සාදුකාර දීලා අනුමෝදන් කරන ඒකාන්තයෙන් එන භාග්‍යතුන් සම්මා සම්බුද්දයි. මේ ධර්මයෙන් මේ අයුරින්ම ප්‍රතිඵල ගන්න පුළුවන් ඒකාන්තයෙන් එහෙනම් මේ සීලය, ඉන්ද්‍රිය දමනය, ආහාරයේ මාත්‍රාව පුරුදු කිරීම එහෙනම් මේ ධර්මයේ ඒකාන්තයෙන් ස්වාක්ඛාතයි. එහෙමයි. ඒ හැම එකක්ම ධර්මයක්. එහෙමයි. සීලය කියන්නේ පුරුදු කරන ධර්මයක්. ඉන්ද්‍රිය දමනය කියන්නේ පුරුදු කරන ධර්මයක්. ආහාරයේ මාත්‍රාවට හුරු කරනවා කියන්නේ ඉන්ද්‍රිය මේ පුරුදු කරන්න ඕන ධර්මයක්. එතකොට මේ සති සම්පජාන්නේ කියන්නේ ධර්මයක් ඒක. ඒ ධර්මයෙන් ලැබෙන ප්‍රතිඵල. එහෙනම් ධර්මයේ ස්වාක්ඛාත නැද්ද? ධර්මයේ ස්වාක්ඛාතයි. එහෙමයි ස්වාමීනි. ධර්මයෙන් මේක ඇති කරලා දෙන්නේ. එහෙමයි. ධර්මයටමයි සත්කාර කරන්න ඕන. ඒ ධර්මයටමයි සම්මාන දක්වන්න ඕන. එහෙමයි. ඊළඟට තමයි එහෙනම් මේ ආර්ය ශ්‍රාවක සංගරුවන කියලා කියන්නේ මේ හැකියාවන් උපදව ගන්න පිළිවෙතේ පිරුණු පිරිසක් ඒකාන්තයෙන් එන සුපටිපන්නද නැද්ද? ඒක තමයි නියම පිළිවෙත් පිරීම. එහෙමයි ස්වාමීනි. ඒක තමයි නියම පිළිවෙත් පිරීම. ඉතින් ඒ නිසා මේ ලැබුණු ජීවිත සතුටු වෙන්න මේ ධර්ම දාණය දෙන පිරිස මේ කල්ප ගානකටත් දැන් මේ කල්ප 99ටම පහළ වුණේ 92ටම පහළ වුණේ බුදුවරු 7 සම්මා සම්බුදුරජාණන් වහන්සේ 7 පහළ වුණේ. එහෙමයි ස්වාමීනි. කල්ප 92කට.
එවන් සම්මා සම්බුදු කෙනෙක්ගේ අවබෝධයක් මේ ලෝකෙට හඬනගා කියනවා කියලා කියන්නේ මේ ලෝකේ වගේ කරුණක් විවර වෙන්නේ සුළු කාලයයි. සුළු කාලයයි. කල්ප ගානක් යනකම් ආයි මේ ගෞතම බුදු සාසනයෙන් පස්සේ කල්ප ගානක් ආයි මේ හඬ නැහැ ලෝකේ. එවන්න එහෙනම් දුර්ලභ වූ දෙයක් දෙව් මිනිස් ලෝකයට දෙන්න ලැබුණා කියලා සතුටු වෙන්න. දුර්ලභ වූ දේ දුන්නොත් සංසාරෙ මොකද දුන්නේ? දුර්ලභ වූ දේ ලබන්න අනුග්‍රහයක් ලැබෙනවා. ඒක පිනක් බවට පත් වෙනවා. ඉතින් ශ්‍රේෂ්ඨ පණිවිඩය මේ ලෝකෙට දුන්නොත් එහෙම Taman ශ්‍රේෂ්ඨ බවට පත් කරන මේ පණිවිඩය ශ්‍රවණය කරන්නට වාසනාව උදා කළ දෙන පිනක් බවට පත් කරනවා මේක. ඉතින් ඒ නිසා මේ පින්වත් සියලු දෙනාට උදාර ලාභය ලබන්නට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්දාය. හිතෙන් ධර්මයෙන්ම මුදුන්පත් වූ ධර්මයෙන්ම වැඩි ගිය සිතේ ආචාර්ය අද අපේ පින්වත් ස්වාමින්වයන් වහන්සේ ඒ පිළිබඳව දහම් දේශනා සිදු කොට වදාලා. ඉතින් අපට අනුකම්පාවෙන් ශ්‍රී සද්ධර්මයේ පවසා වදාළ ගරුතර මහා සංඝරුවන අප හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනා පිණිස වෙලා උදා වී තිබෙන්නේ අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින දහම් කැඩපොත් ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ පින්වත් නයෝමි සහ නටලී දියණිය විසින්. ඉතින් මේ රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා මේ පුණ්‍යානුභාව බලෙන් සුවපත් වේවා. සක්දෙවිඳුන් විස්කන්දෙව් පුතු විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ට කියන සතරවරන් රජදරුවන් මේ පුණ්‍යානුභාව බලෙන් සුවපත් වේවා. ඒ වගේම සෙම්පති දෙවිවරු සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන් ජනවසඹ දෙවියන් මේ පුණ්‍යානුභාව බලෙන් සුවපත් වේවා. ඒ වගේම සම්බුදු සසුන සුරකින ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේලා ආරක්ෂා කරන සියලු දෙවිවරු මේ පුණ්‍යානුභාව බලෙන් සුවපත් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහැමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දෙත්වා. දිව්‍යෝ දුතුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාාර පුණ්‍ය ධර්මයේ පරම පූජනීය මේ දහම් මඟ විවර කළ දුන්නු කල්යාණ මිත්‍ර ගුරු දේවයන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. අනගාരികා මෑණිවරුන්ට පාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්න මේ පින් එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. ඒ වගේම රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් මීට වසර 7කට පෙර මිය පරලෝකීය කුමාර ගුණවර්ධන මහතාට මීට වසරකට පෙර මිය පරලෝකීය කොලින් රාජපක්ෂ මහත්මයාට ඒ වගේම ගුණවර්ධන පවුලේ මිය පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. මිය පරලෝකීය රොස්බල් රාජකරුණා මෑණියන්ට විලියම් මෙන්ඩිස් කරුණාරත්න පියාණන්ට ටිකිරි මෙනිකා යන සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. සසර පුරා මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් සුජීවත සිටින කරුණාරත්න පවුලේ සහ ගුණවර්ධන පවුලේ සහෝදර සහෝදරියන්ට කරුණාමෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ඒ වගේම පින්වත් නයෝමි සහ නට්ලි යන දියණියන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සීල සමාජිකාවන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටමත් අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. ධර්ම අවබෝධය ලබන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන්ම අදත් අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේ
ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ උදාර ශ්‍රී සද්ධර්මයේ පහදා වදාළ ඒ උතුම් ධර්මයේ ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොට ගනිමින් ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍ය අනුමෝදනාවෙන් පින්වන්ත මහ සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන පින්වත් නයෝමි සහ නටලි යන ඒ පින්වන්ත දියණිවරු ප්‍රධාන හැම දෙනාම පින්වත්නි ඔබ හැම දෙනා සමගින් අපි සිහිපත් කරගන්නට යෙදෙනවා. පින්වන්ත ඔබටත් අපි ආරාධනා කරනවා මේ උතුම් සදහම් සාකච්ඡාව ලෝකයට දායාද කොට ගනිමින් උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න උනන්දු වෙන්න කියලා 071 232 88 දුරකථන මාර්ගය ඔස්සේ ඔබට මේ පිළිබඳව තොරතුරු විමසන්න පුළුවන්. ඉතින් ධර්මයෙන් අර්ථවත් වන ධර්මයෙන්ම හිත මුදුන්පත් කරගෙන මේ උත්තම සුවපත් භාවයන් අත්පත් කරගන්න හැම දෙනාගේ සිතෙහි සිතුවිලි පහළ වෙන අවකාශය කියලා අපි හිතනවා විශ්වාස කරනවා. ඉතින් දහම් මඟ ගමන් කරන්න හැම දෙනාටම ජාතියටම ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපි නැවත ඔබ මුණ ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.